තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි, අතුගල මහා පර්වතය මුදුනේහි වැඩ සිටින ඒ උතුම් සමාධි බුදු පිළිම වහන්සේගේ සමවත් සොයෙන් නිවි සැනසෙන මේ පින්වන්ත භූමියේ බෞද්ධ රූපවාහිනී නාලිකාව පටිගත කරන ධර්මදේශනාව අපි මෙලෙසින් ඇත්කඳ රාජ මහා විහාරස්ථානයේ ආරම්භ කරන්නට සූදානම්. දේශනා පවත්වන පූජනීය ගල් හැපිටියේ ප්‍රේමරතන පින්වත් ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල ලෝකාහෙට්ටිය ප්‍රියංගනී නිවසේ පදිංචි එන්.එල්. බණ්ඩාර මහත්මයා සහ සුජාතා පොඩිමැණිකේ මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වතුන්. එහෙමනම් අපි දේශකයන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු දේශනාව පවත්වන්න. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහිස්සති තී. ඇතුගල්පුර ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථ බෞද්ධ සදහම් රූපවාහිනී මැදිරියට මේ මොහොතෙහි නියමිත දායකත්ව ධර්මදේශනාව ශ්‍රවණී කිරීම සඳහා වැඩමවා වදාළ කුරුණෑගල දිස්ත්‍රික්කයේහි ඓතිහාසික රුවන්ගිරි කන්ද වලගම්බා රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජනීය වැවතන්නේ සීවලි දයාබර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් මට අවසරයි ඓතිහාසික වලගම්බා රාජමහා විහාරස්ථ සිව්පේරුවේ දායක සභාවේ පින්වත් සභාපති අද මේ සද්ධර්ම දේශනාවේ සදහැබර ධර්ම දායකත්වයේ දරා ගනිමින් මුළු මහත් ලෝකයේ පුරාම මේ දේශනාව sannivedanaya කරන්න සදහැබර දායකත්වයේ දරා කටයුතු කරන කුරුණෑගල දිස්ත්‍රික්කෙහි ලෝකාහෙට්ටිය ප්‍රියංගනී නිවසේ පදිංචි පින්වත් එන්.එම්. බණ්ඩාර මහත්මාණන් සහ නෝනා මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පින්වතියනි. අපේ රට තුලත් මුළු මහත් ලෝකයේ පුරාමත් මේ දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියනි, බොහොම ශ්‍රද්ධාවෙන් දේශකයන්න් වහන්සේට ආරාධනා කළේ ධම්සභා මණ්ඩපයට ගෞරවයෙන් උන්වහන්සේ වැඩමවාගෙන ගෞරවයෙන් තැනූ සද්ධර්මයේ පිළිබඳ ආසනයෙහි වඩා හිඳවා ගත්තේ. හැමදාමත් දේශනාව ආරම්භයට පෙර අපි මැදිරිහි වඩා හිඳවා තැන්පත් කොට ඇති සමාධි සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා සුවඳ මල් පූජා කිරීම සිද්ධ කරනවා. අදත් ඒ උතුම් සිරිත අනුගමනය කරමින් බුදුගුණ මෙනෙහි කරමින් සුවඳ මල් පූජා කරලා
මහා සංඝ රත්නයේට පුරාණ සිරිතට අනුව දැහැත් බඳුනක් පිරිනමා ආරාධනා කළේ. ස්වාමීනි, පීඩාවෙන් හෙම්බත් වෙච්ච කාල පරාසයක් ලෝකයා ගෙවා දමන්නේ අපේ රට තුල වුණත් ඒ පීඩාකාරී බව ජන ජීවිතවලට දැනෙනවා. වෙන කවදාටත් වඩා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අනිත්‍ය සංඥාව, මරණ සංඥාව අරමුණු කරගෙන ලෝකයා දිවිගෙවන මේ කාල පරාසය තුල අපේ හිත නිවා ගන්න සුදුසු, හිත හදා ගන්න සුදුසු දේශනාවක් පවත්වන මැනවෙයි. මේ ආරාධනයේ තුල ගම්ම්‍ය වූ නිහඬ ප්‍රාර්ථනාව එයයි. හැමදිනාම තිසරණ සීලයක පිහිටා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නා දානා පටිවිරතෝ හෝති, කාමීසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමීරේ මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. එත්තාවතාකෝ මහා නාම උපාසක සීලෝ. භාග්‍යවතුන් වහන්සේ සෝවාන් ඵලයට පත් ආර්ය ශ්‍රාවකෙක් වූ මහා නාම ශාක්‍යතුමාට වදාළ සතරාපා දුකින් මිදෙනු කැමැති ගිහි ශ්‍රාවකින් විසින් ආරක්ෂා කළ යුතු උතුම් උපාසක සීලය. ඒ තමයි අපි සමාදන් වූ පංචශීලය. ඒ උතුම් සීලයෙන් ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වූ ඔබ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අපේ රට ඊටාම ප්‍රකට සූත්‍ර දේශනාවක් වූ උතුම් දජග්ග සූත්‍ර දේශනාවට අන්තර්ගත උතුම් ගාථා රත්නයක් මාතෘකා කරගෙන තිරුවන් ගුණ අරමුණු කරගෙනයි අද මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දේශනාව ආරම්භයට පෙර අවවාදයක් කරන්න ඕන. මේ ලෝකේ අපේ රටේ ධම්සභා මණ්ඩපේ බුදුබණ අහන ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙනුවෙන්. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ ලෝකයට දේශනා කළේ දුර්ලභෝ සද්ධම්ම සවණං දුර්ලභෝ බුද්ධානං උත්පාදෝ යන බුදු වදන් දෙක. භාග්‍යවතුන් වහන්සේ මුළු ලෝකයෙන්ම පිරිනිවන් පානදා කුසිනාරා උපවත්තන මහා සාල වනයේදී ඉල්ලූ අවසන් බුද්ධ වචනයත් මේ මොහොතේ සිහියට ගන්නට ඕනේ. මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව පින්වතුනි, දෙවිවරු, සුද්ධාවාස තලවල බ්‍රහ්ම රාජවරු, මහේසාක්‍යානුභාව සම්පන්න රජවරු, සිටුවරු, ව්‍යාපාරිකයින්, කුදුමහත් ශ්‍රාවක දුගී මිනිසුන්, ආර්යයන් වහන්සේලා, පුහුදුන් මහා සංඝරත්නය, මේ හැමෝම එකතුල භාග්‍යවතුන් වහන්සේ පිරිනුවන් මංචකේ අවසන් මොහොත ගත කරද්දී විවිධාකාර පූජාවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරුරට, සුගත ශරීරයට පූජෝපහාර පවත්වනවා. දහමේ උගන්වන්නේ මදාරා මල් වලින් දෙවිවරු බුදු සිරුර පූජා කළ බවයි. දිව්‍යමය සළු වලින් දෙවිවරු භාග්‍යවතුන් වහන්සේගේ සුගත ශරීරයට පූජෝපහාර පැවැත්වූ බවයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලනයේ ජීවමානයි, ධර්මානයි. ඒ සියල්ල දරාගත් භාග්‍යවතුන් වහන්සේ මහා සංඝ රත්නයේට දේශනා කළේ, පින්වත් මහණෙනි, යමෙක් තථාගතයන් වහන්සේට පූජෝපහාර පවත්වන්නේද ඒ ආමිෂ පූජාවන් හැබෑ පූජාවන් නොවන්නේය. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට කරන උත්තරීතර පූජෝපහාරේ නම් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් කරන උතුම් පූජාවයි. මහණෙනි, පරිස්සම් වෙන්න. කවදාවත් මේ ආමිෂේ දායාද කරගන්න එපා. ආමිෂයට ගිජු වෙන්න එපා. ඒ අපේ සසර ගමනේ අනතුරයි. දැන් බලන්න පින්නතුනි, පින්නතුල හිතයි මේ මහණෙනි කියද්දී පිරිනිවන් මංචකේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළේ ස්වාමින් වහන්සේලාට.
ඒ නිසා මේකේ අපිට ගන්න හරයක් නැහැ කියලා හැමදේම ප්‍රතික්ෂේප කරන බෞද්ධයින්ට හොඳ අවස්ථාවක්. මම නිරතුරු මගේ දේශනාවලදී සිහිපත් කරලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ ඕනම දේශනාවක් ආරම්භ කළේ භික්කවේ කියලා. මහණෙනි. හැබැයි ඒ ස්වාමින් වහන්සේලාට පමණක් නෙමෙයි. මේ සම්බුදු සසුනට පුරාණ දෙමව්පියෝ කියපු නම තමයි සිව්වනක් ශාසනය කියලා. කරුණා ශාසනය කියලාත් කියනවා. පින්තුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සසුන සිව්වනක් පිරිසගේම ශාසනයයි. භාග්‍යවතුන් වහන්සේ හැම මොහොතෙම සිව්වනක් පිරිස ආමන්ත්‍රණය කළා භික්කවේ මහණෙනි කියා. ඒ නිසා පින්වතුනි කුසිනාරා උපවත්තන මහ සල්වන්නේ මල්ල රජදරුවන්ගේ ශාලවණයයි. භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයෙන් මිල්ලුවේ මහණෙනි තථාගතයන් වහන්සේට යමෙක් පූජෝපහාර පවත්වන්නේද ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් පූජාවන් පවත්වන්නේ. එයයි හැබැයි බුද්ධ පූජාව. ආමිෂේ දායාද කරගන්න එපා කියලා. පින්තුනේ එක්තරා සූත්‍ර දේශනාවක් තියෙනවා. දිග ලොම් සහිත එළදෙනක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ හරිම සුන්දර දේශනාවක්. ඒක උපමාවක් අපි දෙපාර්ශ්වයටම. උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි දීර්ඝ ලෝම සහිත ගව දෙනක්. ඒ කියන්නේ ඊතා දිගු ලොම් සහිත ගව දෙනක් මහවන්නේ ඇතුළට යනවා. ආහාර සොයාගෙන. ඒට ආහාර ගන්න පුළුවන්ද කියලා අහනවා. දිග ලොම් නිසා කටු පඳුරු වල අතු අග්ගිස්සේ නොයෙක් ගස් දෙබල් වල අර දීර්ඝ ලෝම ඇමිනෙනවා, පැටලෙනවා. එහෙට හැරින්නත් බැරි මෙහෙට හැරින්නත් බැරි ගව දෙන හාමතේ කල් ගෙවනවා निराහාරව. දීර්ඝ ලෝම නිසා වනේ අතු දෙබල් වල ගස් අතු වල කටු පඳුරු වල ඇය ඇමිනිලා. එහෙට මෙහෙට ඉදිරියට යන්න බෑ. පසුපස්සට යන්න බෑ. දෙපැත්තට හැරින්න බෑ. පුදුමාකාර වේදනාවක් ඒ දීර්ඝ ලෝම පැටලිලා කටු පඳුරු වල. භාග්‍යවතුන් වහන්සේගේ මේ උපමාව ආමිෂය ගැනයි. ආමිෂයට ගිජු වෙලා ආමිෂය තුල පැටලිලා ආමිෂේම උපාදානීය කරගන්න අපි කවුරුත් අර ගව දෙන වගේ අනතුරක වැටෙනවා. මෙලොව ලැබෙන අනතුර තමයි පින්නතුනි කවදාවත් සැනසෙල්ලක් නැහැ. පින්නතුලට මුණ ගැහිලා ඇති අපේ ජන සමාජයේ තුල ජීවත් වෙන ධනවත් පින්වතුන් පින්වතියන් ව්‍යාපාරික මට්ටමේ උදවිය ආයතනවල උදවිය එහෙම නැත්නම් දෑති කර්මාන්ත ගොවිතැන්පත් එහෙම නැත්නම් විවිධ ව්‍යාපාර මේ වගේ උත්සාහයෙන් ධනිය හම්බ කරගන්න උදවිය. ඔය හුඟක් ධනියේ තියෙන තරුපන්ති ජීවිත ගෙවන උදවියගේ ධනය ප්‍රභාස්වරත් නැහැ. අධර්ම සම්පත්. නමුත් අපි හිතමු කොහොම හරි ඒ උදවියට ධනෙ තියෙනවා. තරුපන්ති ජීවිත. ඒ අය නිරතුරු කියන දෙයක් ඔබට ඇහිලා නැද්ද? මොන දේ කළත් සැනසෙල්ලක් නැහැ කියලා. හැම වෙලාවෙම හිතට පීඩා සහිතයි කියලා. ඒ උදවිය සමහරු මහරෑ නිදාගන්නෙත් නැහැ. නිදිමත නැහැ. අවදියෙන්. හුඟක් උදවිය විස සහිත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ මානසික පීඩනය තුල. ඔවුන් ඒ තුල తాවකාලික තෘප්තියක් ලබනවා. ඔය අතර සමහරු තම පෞල් ජීවිතය ගැන කලකිරි අශ්ලීල අචරිතවත් දේට යොමු වෙනවා. නොහොබිනා දේට යොමු වෙනවා. සල්ලාල ජීවිත ගෙවනවා. මේ හැම දෙයක් තුලම තියෙන පින්නතුනි සැනසීමක් නැතිකම. සැනසීමක් ඇති නොවන්නේ එකම හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අතෘප්තිකර බලාපොරොත්තු. ඒකට අලුත් සමාජ කියන වචනේ තමයි අසහනය. මේ තමයි ආමිෂයට ගිජු වෙලා ආමිෂය තුලම එල්බගෙන ජීවත් වෙන උදවියට මොන දේ ලැබුණත් පළක් නැහැ පින්නතුනි. මුතුමැණික් වරුසාවක් වැස්සත් තෘප්තියක් නැහැ.
ඉතින් බුදුරජාණන් වහන්සේට කරන උතුම්ම බුද්ධ පූජාව හැටියට මෙතනදී ආහාර පාන මල් පහන් පිරිකර ගැන නෙමෙයි මේ දේශනා කළේ. මන්නම් නිරතුරු කියන්නේ හැමදාම භාග්‍යවතුන් වහන්සේට උපරිම තලයේ ගෞරවයෙන් පූජෝපහාර පවත්වන්න. බෞද්ධයා සදහම් රූපවාහිනිය, බෞද්ධයා සදහම් ගුවන් විදුලිය, ඈත පිටිසර ගම් දනව තුල සැදැහැවතුන්ට පවා ඒත්තු ගෙන්නෝ හරි අපූර්ව දේ තමයි කල්ප කෝටි ගානකින් ලද මිනිස් දිවිය, කල්ප කෝටි ගානකින් ලද සම්බුද්ධ ශාසනය, ඒ සසුනේ බුදු ගුණ මෙනෙහි කරලා මහදේ නැතත් මලක් හරි පූජ කරන්න කියලා. ඒ උදාර මග අපි රට පුරාම දැන් දකිනවා. මම ඔබෙන් ඉල්ලන්නේ කවදාවත් ඒ ආමිෂ පූජා නවත්තන්න එපා. කවදාවත් දේශනා කරන්නත් එපා භාග්‍යවතුන් වහන්සේට කරන ආමිෂ පූජා නවත්වන අයුරින් ඉඟියක්වත් කරන්න එපා. අනන්ත පව් සිද්ධ වෙනවා. සතර අපායමයි උපාදානෙ වෙන්නේ. පිනතුල අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ කිට්ටුම සමීපම කොළුපග දායක උදවිය බිම්සර මහරජුරෝ, කොසල් මහරජුරෝ, බරණැස් රාජ්‍යය කළ රජවරු, අනීපිඩු සිටුතුමා, විසාකා උපාසිකාව, මල්ලිකා දේවිය, මේ ගෞතම සසුනේ ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවෝ තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාව තිබුණා. ඒ සිටු මාලිගාවල, රජ මාලිගාවල පින්නතුනි හැම තැනකම දානශාලාවක් නිර්මාණය කළ තිබුණා. උදේ දවල් සංගරුවන පිඬුසඟා වැඩියා දානශාලාවට. අඩුම සංඛ්‍යාව 509යි. දහස 2000 වැඩම කළා. රජවරු, සිටුවරු, දේවීවරු, උපාසිකාවෝ, සේවක සේවිකාවෝ වට කරගෙන කරට කර මහන්සියෙන් දන් පැන් පිළියෙල කරලා සද්ධාවෙන් දම් පිළිගැන්නුවා. එක්තරා මොහොතක මේ සිටුවරු, රජවරු, උපාසිකාවෝ එකතු වෙලා සාකච්ඡාවක් කළා තියෙනවා. අපිට දැන් හරි මහන්සි. දැන් හුඟක් මහන්සි වෙන්න බෑ, අපි වයසයි. කවදා හරි අපි නැති වෙච්ච කාලෙක භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී ආර්යයන් වහන්සේලාට, ශ්‍රාවක සංඝ රත්නයට සිව්පසේ දෙන්නේ කවුද? මේසා විශාල ප්‍රමාණයක් උන්වහන්සේලා කවුද පෝෂණය කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ සිටිවිල්ල දැනගෙන ඒ රජවරුන්ට, ඒ සිටුවරුන්ට, ඒ සෝතාපන්න ශ්‍රාවිකාවන්ට දේශනා කළා, කලබල වෙන්න එපා. කවුරු නැතත් මගේ ශ්‍රාවක සංඝයාට 5000ක් කල් පවතින ශාසනය කවදාවත් සිව්පසයෙන් නම් හිගයක් වෙන්නේ නැහැ. එයයි භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානය. කෙල ලක්ෂයක් චක්‍රාවාටේ පුරා බුදු බල ගන්නවා, මහ පොළොව කම්පා කරමින් බුදු කෙනෙක් වදාළ අදිෂ්ඨානයේ සත්‍යක්‍රියාව. සම්බුදු සසුන අවසන් වන තෙක් 5000ක් කල් පවතින ශාසනයේ මගේ නමින් පැවිදි වෙන කිසිදු ශ්‍රාවකයෙකුට සිව්පසේ නම් හිගයක් වෙන්නේ නැහැ. කලබල වෙන්න එපා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ලෝතුරා බුදු බව පතා අසංකේය 4කුත් කල්පලක්ෂයක් මා දුන් දාර පාරමිතාවේ ආනුභාවයයි ඒ. සිව්පසේ වරදින්නේ කිව්වා. එච්චර පැහැදිලි දේශනාවක් තේද්දි කෙනෙක් කියනවා නම් ආහාර පාන, පරිස්කාර, ගරු භාණ්ඩ, මල් පහන් මේ භාග්‍යවතුන් වහන්සේගේ නමට පූජා කිරීමෙන් ඇති ඵලයේ කුමක්ද කියලා එහෙම කියන අයට පවා පින්වතුනි බරපතල අකුසලයක් සිද්ධ වෙනවා. ඒ තමයි ආර්ය අපවාද අකුසලේ. බුදුපසේ බුදු මහරහත් උතුමන්ට, ආර්යයන් වහන්සේලාට නිඳා කළ සසර ගැලවෙන්න බැරි අකුසලේ. ඔය අය වචනකින්වත් ඒවට සම්මාදම් වෙන්න එපා. තෙරුවන් කෙරෙහි ආමිෂ පූජා සද්ධාවෙන් කරන්නව නවත්තන්න එපා. හැබැයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ ඊට වඩා ගැඹුරක් ශ්‍රාවක ඔබට පරිනිබ්බාන සූත්‍රයේදී වදාලා. ආමිෂයේ දායාද කර නොගන්න, ධර්මානුධර්ම ප්‍රතිපදාවේම හැසිරෙන්න. එයයි බුදුරජාණන් වහන්සේට කළ හැකි උත්තරීතර පූජාව. මෙතනදී අදහස් කළේ පින්වතුනි, අර පිරිනිවන් පාන මොහොතේ වදාළ අවසන් බුද්ධ වචනේනි,
අප්පමාදේන සම්පාදේත වය ධම්මා සංඛාරා. ඒ ගැනයි භාග්‍යවතුන් වහන්සේ වදාළි. පින්වත් මහණෙනි දරුවෙනි, සියලු සංස්කාර ධර්මයන් අනියත ලොවේ, සියල්ල වෙනස් වෙන ලොවේ. ප්‍රමාද වෙන්න එපා. එයයි මෙතනදි විද්‍යමාන කළේ. මොකද්ද ඔබ කරන ආමිස පූජාව? උදේ පාන්දර නිින්දෙන් අවදි වෙච්ච වෙලාව ඉඳලා මාරයා නිින්දට යනකල් ගිහි පින්වතුන්ලා හති අරින්නවත් වෙලාවක් නැතුව ධන සම්පත් පැත්තෙමයි දුවන්නේ. නිදා ගන්න සැනසෙල්ලක් නැහැ. දූ දරුවොත් එක්ක කෑම ටිකක් නිදහසේ කන්න විවේකයක් නැහැ. හති අරින්නවත් සැනසෙල්ලක් නැහැ. ආරාම පන්සල් අමතක වෙලා ස්වාමින් වහන්සේව දකින්නේ කලාතුරකින්. පන්සලට යන්න කාලයක් නැහැ. සිල් පොයවල් ගණනාවක් ගෙවිලා යනවා. අර්ධෝපෝ සතිවත් ආරක්ෂා කරගන්න ඔබට වෙලාවක් නැහැ. මිනිස්සු තෘප්තියක් නැති බලාපොරොත්තු පස්සේ ඔහේ දුවනවා. මේ ආමිෂය වෙනුවෙන්, යමක් උපයා ගැනීම වෙනුවෙන්. බුදුදහමේ උපයන්න සීමා පනවල නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අල්පීච්ඡතාවය පුරුදු කරගන්න කියලා. පින්නතුල ටිකක් නිදහස් වෙන්න බලන්න. කොරෝනා භයානක වසංගතයේ ලෝකයට කියා දීපු පාඩම මොකක්ද? දැන්වත් නතර වෙන්න කිව්වා. ගනුදෙනු අවසන් කරගන්න කිව්වා. ආපහු ගනුදෙනු පටන් ගන්න එපා කිව්වා. කොයි වෙලාවෙ හරි මරණය අපි ළඟට එනවයි කිව්වා. මගුපකරණ හොයාගන්න කිව්වා. භාග්‍යවතුන් වහන්සේ අවුරුදු 2600කට පෙර වදාළ බුදු වදන ස්වභාව ධර්මයේ ලෝකයට ඒත්තු ගන්නවමින් ඉන්නවා. ඒ නිසා පින්වතුනි, භෞතික සම්පත්ම උපාදානය කරගෙන දායාද කරගෙන සද්ධර්මෙන් පිරිහෙන්න එපා. ආමිෂේ දායාද කරගන්න එපා කිව්වේ ඒකයි. දිග ලොම සහිත ගවදෙනක් ගැන වදාළ දෙසුමේදී ගවදෙන निराහාර වූ පීඩාවෙන් වේදනාවෙන් මහවණී තනි වෙන හැටි භාග්‍යවතුන් වහන්සේගේ උපමාව ඔබ ගැන මා ගැන. අවසානයේ ඔබ තනි වෙනවා. හුඟක් ධන සම්පත් ඇති පවුල්වල දරුවෝ, බිරිඳ, ස්වාමියා වෙන්වෙන්ව එක පවුලක් නැහැ. අම්මල තාත්තල දරුවෝ දිහා කී හම්බ කරලා හතිහැරයට ආපස්සට බලද්දි දරුවෝ කූඩු අත්හැරලා ගිහින් වෙනම කූඩු හදාගෙන. සමහර දරුවෝ කියලා යනවා මැරුණත් මූණවත් බලන්නේ නැහැ කියලා. මේ අරුබුදයට එකම හේතුව බුදු වදනින් බාහිරව ක්‍රියා කිරීම. ප්‍රමාණීට යමක් උපයා ගන්න, ආදරෙන් යුතුයකම් ඉටු කරන්න, දහමට අනුව සතුටින් ජීවත් වෙන්න බලන්න. ආමිෂේ ලෞකික දේම දායාද කරගන්න එපා. ධර්මානුධර්ම ප්‍රතිපදාව දායාද කරගන්න කිව්වා. හැබැයි බුද්ධ පූජාවේයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයේ ඉගැන්වීම් වලට අනුගත වෙලා පුළුවන් තරම් දුරට පින්වතුනි ධර්ම මාර්ගයේ වඩන කෙනා මෙලෝ පරලෝ දෙලෝ සතුටින් සැනසෙල්ලේ ජීවත් වෙනවා. දැන් ජීවිතය දිහා බලන්න. බරපතල රෝගී තත්වයක් හැදිච්ච කෙනෙක් රෝහල් ගත වෙනවා. ලෙඩ ඇඳි මාස ගණන් ඉද්දි වෛද්‍යරු කියනවා ජීවිතේ බේර ගන්න අමාරුයි. මේ ආබාධයේ තියෙන අතේ, ඒ අත අයින් කළොත් ඔබට ජීවත් වෙන්න පුළුවන්. කොච්චර ආදරෙන් පෝෂණය කළත් ඔබ ඔබේ ජීවිතේ වෙනුවෙන් එක අතක් කපන්න කැමති වෙනවා. කකුලේ තුවාලයක් ඔඩු ගිහින් සුව කරන්න බෑ. මේක ශරීරයට පැතිරෙන්න පෙර ඔබ ජීවත් කරව ගන්න නම් පාදයක් ඉවත් කරන්න ඕන කියලා වෛද්‍යවරු කියද්දී ඔබ කැමති වෙනවා. මොනවා වෙනුවෙන්ද? ජීවිතේ වෙනුවෙන්. ශරීරාවයව කප කපා ඉවත් කරලා හරි හුස්ම පොද වාතලයට මුසු නොවි රැකගන්න පුදුමාකාර කැමැත්තක්, සතුටක්, ඕනකමක් ඔබට තියෙනවා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඒ කැපකිරීම සද්ධර්මයේ වෙනුවෙන් කරන්න. භයානක වදකේ කඩුවක් අරගෙන තමන් වටේ කැරකෙනවා, ගෙල කපා මරා දමන්න. අන්න එහෙම වඩන්න කිව්වා. අන්න එහෙම හිතන්න කිව්වා. ඒ කියන්නේ මරණේ මාව සොයාගෙන ඇවිත් කොයි වෙලාවෙ හරි මාව දැහැගෙන යනවා. නහිසෝ පක්කමෝ අත්ති යේන ජාතා නමියරේ. මොනදී කළත් කොයි දෙයින් ගැලවෙන්න උපක්‍රමයක් තිබුණත්
සදාතනිකව ජීවත් වෙන්න නොමැරී ජීවත් වෙන්න උපක්‍රමයක් නැති බව හිතලා ප්‍රමාද නොවි පින්නතුල්ලා දහමේ හැසිරෙන්න කියන අවවාදය අද මේ දේශනාවේදී කරමින් මාත්‍රිකා ගාථා රත්නේ නැවත සිහිපත් කරනවා. ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංගංච භික්ඛවෝ බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහිස්සති. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ සද්ධාවෙන් මෙනෙහි කරන්න. සද්ධර්මයේ අනන්ත ගුණ සද්ධාවෙන් මෙනෙහි කරන්න. වීතරාගී මහරහත් පරපුරේ සංඝ රත්නයේ ගුණ සද්ධාවෙන් මෙනෙහි කරලා ඒ තිරුවන් ගුණ තුල බය, සන්තාපය, ත්‍රාසය දුරු කරගෙන මෙලෝ පරලෝ දෙලෝ සැනසෙල්ල ලැබූ ජීවිතයක් නිර්මාණය කරගන්න. එයයි මේ දේශනාවෙහි මාතෘකා ගාථා රත්නයේ සරල අදහස. මේ ගාථා රත්නයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ පිනතුල අහලා ඇතිනි වරින් වර ලෝකේ ද්වන්ත අරුබුද නිර්මාණය වෙනවා. බොහෝ විට ඔබ දේශනාවල අහලා ඇති සුරාසුර යුද්ධය පිළිබඳ. සුරයින් සහ අසුරයින් අතර ලෝකේ හැමදාම අරුබුද නිර්මාණය වුණා. ඒකට අපිට මෙහිම අර්ථකථනයක් කරන්න පුළුවන්. යහපත සහ අයහපත අතර හැමදාම තිබුණි ගැටීම්. කුසලයේ හා අකුසලයේ අතර හැමදාම තිබුණි ගැටීම්. මේ සුරාසුර යුද්ධය ලෝකේ වරින් වර පහළ වෙන අර්බුදකාරී තත්වයක්. බොහෝ වෙලාවට සුරයින් ජයග්‍රහණය කරමින් අසුරයින් පරාජයට පත් වෙනවා. අසුර බලවේග යටපත් වෙනවා. හැබැයි අසුර බලවේග ශක්තිමත් වෙච්ච අවස්ථා නැතුවා නෙමෙයි. එවන් සුරාසුර යුද්ධයක් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ වදාළ හරි අපූර්ව දේශනාවක තමයි දජග්ග සූත්‍රාන්ත දේශනාව පවතින්නේ. දජග්ග සූත්‍රය ගැන වචනයක් කියන්න ඕන ගාථා රත්නේ විග්‍රහ කරන්න පෙර. පින්තුනි, පුරාණ ගුණබර මහ තෙරුන් වහන්සේලා දේශනා කළ පුරාණ මහ පිරිත තිබුණා. පිනතුල මේ වගේ අන්තයට යන්න තර්ක විතර්ක කරන්න විචාර ලියන්න පුරුදු වෙන්න එපා. මේ වහලා අඩුම ගානේ දේශක ස්වාමින් වහන්සේගෙන්වත් පන්සලේ වැඩි ඉන්න පින්වත් ස්වාමින් වහන්සේවත් වෙහෙසටපත් කරන්න එපා. මේ දේශනාව වහලා මේක හිතට ගන්න විතරයි මතක් කරන්නේ. පුරාණ පින් ඇති මහ තෙරුන් වහන්සේලා වදාළ මහ පිරිතේ මංගල සූත්‍රය තිබුණේ නැහැ. ඇත්තටම පින්නතුනි මංගල සූත්‍රය කියලා කියන්නේ සජ්ජායනා කළ ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් සූත්‍රයක් නෙමෙයි. ප්‍රායෝගිකව කෙනෙක් ජීවිතේ ක්‍රියාත්මක කළ යුතු කාරණා 38ක්. එකින් එක මේ කාරණා ප්‍රායෝගිකව ජීවිතේ වඩද්දී ඒතං මංගල මුත්තමං. සුබ මංගල කරුණෝලින් පිරිච්ච වාසනාවන්ත ජීවිතයක් නිර්මාණය වෙනවා. මංගල සූත්‍රයේ තියෙන ප්‍රායෝගිකව ජීවිතේ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක්. මිත්‍යාවෙන් බැහැර දහමට අනුගත හැබැයි සුබ කරුණු ඒ තුල තියෙනවා. මන් දන්නේ මංගල සූත්‍රයේ මහ පිරිතට එකතුනේ මොන යුගයේද කියලා. පුරාණ මහ පිරිත නම් දජග්ග සූත්‍රයේ, රතන සූත්‍රයේ, කරණීයමෙත්ත සූත්‍රයේ. ලෝකේ පුරා භයානක වසංගතයක් ආසාදනය වී යන මේ කාලේ මං සදහැබර බෞද්ධ ලෝකයෙන් ඉල්ලනවා. වැරදි හරි පිරිත් පොත බලාගෙන ආපහු පුරාණ මහ පිරිත කියන්නේ හැම ගෙදරකම උදේ හවා. දජග්ග සූත්‍රයේ, රතන සූත්‍රයේ, කරණීයමෙත්ත සූත්‍රයේ. තිරුවන් ගුණ බැඳ වූ ලෝකයේ තියෙන උත්තරීතර සත්‍යක්‍රියාවන් 3. කෙලලක්ෂයක් සක්වල පුරා බුදු බල ගන්නවා වදාළ ආඥා චක්‍රය. ඒක කඩ කරන්න කිසිම බලවේගයක් ලෝකේ නැහැ. 5000ක් කල් පවතින සසුනී ඒ පිරිත් සූත්‍රාන්ත 3 බලයේ සත්‍යමයි. ඒ අතර පින්නතුනි දජග්ග සූත්‍රයේ විශේෂයි. සුරාසුර යුද්ධයේදී සක්දෙවිඳුන් තම පාර්ශවයට කරපු නියෝගයක්. අසුරයින් බලවත් දෙවිවරුනි අපිට පරාජය වෙන්නත් බෑ. බැරි වෙලාවත් මේ දැවැන්ත අසුර බලකාය දැකලා ඔබ වහන්සේලාට බයක් ඇති වෙයි.
පලා යන්න නම් එපා. ත්‍රාසයක් ඇති වෙයි. දාලා දුවන්න නම් එපා. කම්පනයක් ඇති වෙයි. මේ බරපතල යහපත අයහපත අතර යුද්ධය අත්හරින්න නම් එපා. ඉතින් යම් වෙලාවක ඔබලට බයක් ඇතිරුත් මේ මහා දැවැන්ත අර්බුදයේ තුල මගේ කොඩිය දෙස බලන්න කිව්වා. සක්දෙවිඳුන්ගේ කොඩියේ කෙළවර බලන්න කිව්වා. දජාග්ගය. දජග්ග කියන්නේ කොඩියෙහි කෙළවර. දජ අග්ග කොඩියෙහි අවසාන කෙළවර. ඉතින් සක්දෙවිඳුන් නියෝග කළේ මේ මහා යුද්ධයේදී බයක් තැති ගැනීමක් ඇති වෙනකොට සක්දෙවිඳුන්ගේ කොඩියෙහි කෙළවර දකින්න. ඒ දැකපු සැනින් ඔබලාගේ බය ත්‍රාසය තුරන් වෙලා යනවා. කම්පණේ නැති වෙලා යනවා. මානසික සුවය ඇති වෙනවා. පුදුමාකාර උද්‍යෝගයක් ඇති වෙනවා මේ යුද්ධෙට. බැරි වෙලාවත් මගේ කොඩිය අග බලන්න අමතක වුණා නම් ඊට පස්සේ වරුණ දෙවියන්, ඊසාන දෙවියන්, ප්‍රජාපති දෙවියන් මේ දෙවිවරු ගණනාවකගේ නම් කියලා සුර බලවේග වලට කියනවා ඒ දෙවිවරුන්ගේ කොඩි දිසා බලන්න. කොඩි කෙළවර දකින්න. ඔබලාගේ බය පලා යයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ මෙන්න මේ කාරණේ අරමුණු කරගෙන. උන්වහන්සේ දේශනා කරනවා සක්කෝ භික්ඛවේ. පින්වත් මහණෙනි සක්දෙවිඳුන් ප්‍රහාණය කළ නැති රාගයෙන්, දෝෂයෙන්, මෝහයෙන් යුක්තයි. සක්දෙවිඳුන් රාගයේ, ද්වේෂයේ, මෝහයේ ප්‍රහාණය කරපු අය නෙමෙයි. දෙවිවරු කියන්නේ රාග, දෝෂ, මෝහ වලින් පිරිච්ච උදවිය. සක්දෙවිඳුන් උනත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බරිත නිසා ඕනෑම මොහොතක තැතිගෙන පලා යන ස්වરૂපයෙන් යුක්තයි. නිතර බිය වෙන සුළු ගතියෙන් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේ අහනවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පිරිච්ච. ඒ නිසාම තැති ගන්න සුළු නිතර බියෙන් කටයුතු කරන සක්දෙවිඳුන් හෝ සාම්ප්‍රති වරුණ, ඊසාන ප්‍රජාපති මේ කුමන දෙවි කෙනෙක්ගේ කොඩිය දෙස බැලුවත් කිසිදා කෙනෙකුට බය පහව නොයන්නේය. ත්‍රාසේ, බීති, ලොමු දැන් ගැන්වීම පහව නොවන්නේය. ඒ සියල්ලෝම බියෙන් පලා යන සුළු නිසා. පින්වත් මහණෙනි, මම ඔබ වහන්සේලාට දේශනා කරනවා. ජීවිතයේ ඇතිවෙන ඕනෑම කම්පනයකදී, බීතියකදී, ත්‍රාසයකදී, ලොමු දැන් දැහැගැන්වීමකදී, බයකදී රාගයෙන් පිරිච්ච දෙවිවරු නෙමෙයි. ද්වේෂයෙන් පිරිච්ච දෙවිවරු නෙමෙයි. මෝහයෙන් මුසපත් වෙච්ච දෙවිවරුන්ගේ කොඩි දෙස නෙවෙයි. ඒවං බුද්ධං සරන්තානං. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වඩන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සද්ධාවෙන් මෙනෙහි කරන්න. නවාරහාදී බුදුගුණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මහණෙනි, ශ්‍රාවකිනටද වදාරන්න ජීවිතයේ ඇතිවෙන පීඩාවන් තුල අවබෝධයෙන් බුදුගුණ මෙනෙහි කරන්න. බුදුගුණ මෙනෙහි කර නොහැකි වූවා නම් යමෙකුට සද්ධර්මයේ ගුණ මෙනෙහි කරන්න. ස්වාක්ඛාතාදී දහමද අමතක වූයේ නම් වීතරාගී මහරහත් පරපුරේ සංඝරත්නයේ ගුණ අරමුණු කරගන්න. යමෙක් තෙරුවන්හි ගුණ අරමුණු කරගන්නේද බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහිස්සති. ක්ෂණයකින් ඒ ජීවිතයට ඇතිවෙච්ච බය, ත්‍රාසය, ලොමු දැහැගැන්වීම පලා ගොස් සමාධි සිතකින් යුත් ඊටාම සැනසිලිදායක ජීවිතයක්, ප්‍රකෘතිමත් ජීවිතයක් ඒ මොහොතේම ඒ පුද්ගලයාට ලබා ගන්න පුළුවන්. ඒ තෙරුවන්ගේ ගුණය තුල මට අද ඔබට දේශනා කරන්න ඕනකම තිබ්බේ. දැන් බලන්න, අපි දෙවිවරු ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන් භද්‍රකාලි මෑණියෝ ගැන වඩාත් මේ යුගයේ අපේ සදහැවතුන් සාකච්ඡා කරනවා.
මන්නම් කියන්නේ දෙවිවරු මහා පින්වන්තයි. දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් පිරිච්ච මහේසාක්‍ය මහානුභාව සම්පන්න දිව්‍යමය ශරීරයක් ලබන්න, දිව්‍යමය ජීවිතයක් ලබන්න ලේසි පාසු පිනකින් බෑ. කල්ප ගණන් කළ පුණ්‍ය බලයේ තමයි දිව්‍යමය ස්වરૂපයක් ලබන්න උපකාර වුණේ. ඒ පින්වත් දෙවිවරු ගැන වාද විවාද හදනවට වඩා ওই සමහර දෙවිවරු බුද්ධ ශ්‍රාවකයි. භාග්‍යවතුන් වහන්සේ දුටු භාග්‍යවතුන් වහන්සේගෙන් දහම ඇසූ දෙවිවරු තාමත් සුද්ධාවාස තලවල ඉන්නවා. මම මීට පෙර දේශනාවකදී මතක් කළා පුරපසළොස්වක් පොහෝදා තුසිත දෙව්ලොවට වඩිනවලු සුද්ධාවාස බඹ තලවල මාර්ගඵලලාවී බ්‍රහ්ම රාජෝත්තමින් වහන්සේලා. ඒ බ්‍රහ්ම රාජවරු දෙව්ලෝ තලයට වැඩම කරලා පසළොස්වකදා තුසිත භවනයේ දෙවිවරුන්ට චතුරාර්ය සත්‍ය ධර්මයේ මිශ්‍රිත දේශනාවන් පවත්වනවා. ඒ දේශනාහන සමහර දෙවිවරු අධිගමයන්ට පත්වෙන බව අපේ දහම අපිට උගන්වනවා. දැන් බලන්න පුක්කුසාති රජුරෝ බුදුරජාණන් වහන්සේ දැකලා නෙමෙයි. තමන්ගේ හිතවත් බරණැස් රජුරෝ රන්පතක ලියලා එව්ව තෑග්ග තමයි ඔබේ වෙලෙන්දු මගේ රටට ඇවිත් වෙලඳාම කරනවා මම බදු අය කරන්නේ නැහැ. ඒ ඔබට තියෙන ආදරේ නිසා. මට ඔබට එවන්න ඕන තරම් රත්තරන් රිදී මුතුමැණික් තියෙනවා. නමුත් මම ආදී සියල්ලට වඩා උතුම් රත්නයක් ඔබට තෑගි කරනවා. ඒ තමයි ලෞතර බුදුන් ලෝකේ පහළ වී ඇත. සද්ධර්මයේ ලෝකේ පහළ වී ඇත. සංඝ රත්නයේ ලෝකේ පහළ වී ඇත. බුදුබණ ආසා රජවරු සිටවරු දැවැන්ත ව්‍යාපාරික ප්‍රජාව පැවිදි වී ධර්ම මාර්ගයේ වඩනවා. ඔබත් කැමතිනම් තිරුවන් සරණ යන්න. මිච්චරයි ලිපිය. සුරක්ෂිත කොට යවූ ත්‍යාගය උඩුමහන් තලාවේදී විවර කරන පුක්කුසාති රජුරෝ රන්පත කියවනකොටම බුදුන් ලෝ පහළ වී ඇත කියනකොටම සිහිසුන් වෙනවා. බලන්න කොයිතරම් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අහලා පැහැදිලා තිබුණාද සද්ධාව. බුදුන් ලෝ වැඩ ඉන්නවා කියන වචන කියවනකොටම දරා ගන්න බැරුව අසීහයටපත් වෙනවා. ටික වෙලාවකින් ප්‍රකෘතිමත් වෙද්දී ධර්මයේ ලෝ පහළ වී ඇත කියවනවා. ආයත් අර තත්ත්වයටපත් වෙනවා. සංඝ රත්නයේ ලෝ පහළ වී ඇත කියද්දී ආපහු දරාගත නොහැකි ප්‍රීතියෙන් මනස ඔරොත්තු දෙන්නේ නැති තත්වයකට යනවා. ස්වභාවික තත්වයටපත් වුණාට පස්සේ අර රන් පත්තිරී තිබිච්ච පුංචි පිළිකුල් භාවනාව තනියම වඩනවා. පෙරපින් ඇති පුක්කුසාතිය අප්‍රමාණ අධිගමයන් ලබාගෙන රජකමත් හරිනවා. හිස කපා ගන්නවා කෙස් ටික තමන්ගෙම කඩුවෙන්. රාජාභරණ ගලවල තාපස වෙස් ගන්නවා. කෑමට අඩුම කුඩුම ටිකක් ඔලොංගුවේ දාගෙන කරේ දා ගන්නවා. දේවිවරු, ඇමතිවරු, රටවැසියෝ අඬ අඬා පස්සෙන් එද්දී එක්තරා තැනකට ගිහින් තමන්ගේ හැරමිටියෙන් පාර ඉරක් අඳිනවා. ඉරක් ඇඳලා කියනවා මීර පනින්න බෑ. මම පුක්කුසාති රජුරෝ. මීර පැන්න කෙනෙක් රාජ දඬුවමට ලක් වෙනවා. හැමෝම බය වෙලා එතන නතර වෙනවා. පුක්කුසාති රජුරෝ තනියම යනවා. කොච්චර දුරද? යොදුන් 192ක්. එහෙම කෙනෙකුට පයින් යන්න පුළුවන්ද? මේ යන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාව, සද්ධර්මයේ කෙරෙහි උපන් ශ්‍රද්ධාව, සංඝ රත්නයේ කෙරෙහි උපන් ශ්‍රද්ධාව තුල අප්‍රමාණ වීරියක් උපදවාගෙන යොදුන් 192ක් දුර ගෙවලා තවත් දුර යන්න බෑ. අද රෑ නතර වෙන්න ඕනේ කියලා කුම්භකාර ශාලාවකට ගොඩ වෙනවා. ගිමන් හරින්න. භාග්‍යවතුන් වහන්සේ දකිනවා මා වෙනුවෙන් තාපස වෙස්ගත් රජෙක්. මේ යොදුන් 192ක් මග ගෙවා කුම්භකාර ශාලාවට ඇවිත් දරා ගන්න බැරි විඩාවෙන් හෙට මොහු අනාථ මරණයකට පත් වෙනවා. අනාථ මරණය කියන්නේ කිසි රැකවරණයක් නැති මරණයක්. පිනතුනි වේදනාවක් දැනෙනවා. භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක් වැඩම කළ මේ ලංකා පොළොව. මේ නාලිකාවල වැඩිපුරම භාග්‍යවතුන් වහන්සේගේ ආර්ය සත්‍ය ධර්මයේ සරලව සාකච්ඡා වෙන අපේ රට.
මොනතරම් පින්වත් ස්වාමින් වහන්සේලා බුදුබණ කියන රටක්ද මේ? ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේ පන්සලේ බණමඩුවේ ගොදුරු ගමේ දායකයින්ට බුදුබණ කිව්වා. මේ ජාතිය සතර අපායෙන් මිදෙව්වේ පන්සලේ බණමඩුවයි ගමේ පන්සලේ හාමුදුරුවෝයි. මෙච්චර බුදුබණ අහන රටක මිනිස්සු මැරෙන්නේ අනාථ මරණ වලින්. කිසිම රැකවරණයක් නැහැ. ඒ අය ධර්මී කියලා මායාවන් අල්ල ගන්නවා. දැන් අමනාප වෙන්න එපා. මෑත කාලේ ශ්‍රාවකයෝ අතර තියෙනවා මේ ධර්මයේ හොයාගෙන යනවායි. ධර්ම මාර්ගේ වඩන්න යනවායි. අහවල් භාවනා ටියුෂන් එකට යනවායි කියලා නොයෙක් තැන්වල ඇවිදිනවා. පුරාණ ගමී පන්සලේ වැඩිහිටියෝ සතර අපායෙන් මිදිච්ච පින්බිම අමතක කරලා මගහරවලා බලබල ඒගොල්ලෝ විලාසිතාවන්ට අහුවෙච්ච ධර්මයක් සොයාගෙන යනවා. ඒගොල්ලෝ අවසානයේ මැරෙනකොට මැරින්නේ අනාථ මරණයක්. රැකවරණයක් නෑ දහමි. හොයාගත්ත දෙයක් නෑ ඇවිදලා. එහෙම ගිහින් හොයාගත්ත සමහර දෙයක් කියන්නම්. අද අපේ රටේ සමහර තැන් තියෙනවා. අපි ඒව ගැන හොයනවා. සහතික දෙනවා දින 7කදී ඔබ දැන් සෝතාපන්න ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක්. සෝවාන් වුණායි කියලා සර්ටිෆිකට් දෙන රටක්. මේ වගේ නොමග යන මායාවට මාර බලවේගයකට අහු වෙන අම්මලා තාත්තලා ධර්මයේ හොයාගෙන ගියයි කියලා අරගෙන ඉන්නේ සර්ටිෆිකට් එකක්. ඕක ගෙදර තියාගත්තාම අර සහතිකයේ දෙන දවසේ කියනවා දැන් සියල්ල අවසానයි කියලා. වෙන කරන්න මොකුත්ම නැහැ කියනවා. ඔබ දැන් නිදහස් කියනවා. මොනතරම් පව්කාරද ගෙදරින අම්මා ගෙදරින තාත්තා පරම්පරාවක් පන්සලට දීපු සලාක දානෙත් නවත්තනවා. දැන් ඇති. ගෙදර බුදු පහන නිවල දානවා. දැන් තෙරුවන් වෙන්න ඇති. ඇයි? උපෝසතේ නේ සිල් ගත්ත ඇති. අපි දැන් සියල්ල අවසන් කියලා සහතිකයක් උපාදානය කරගෙන අනාථ මරණයකටපත් වෙලා කල්ප ගණන් പ്രേත ලෝකේ උපාදානය කරගන්නවා. දැන්වත් තීරුම් ගන්න අපි අනතුරක පුක්කුසාති රජුරෝ තාපස වෙස්ගෙන යොදුන් 192ක් බුදුගුණ කියාවා. තිරුවන් කිරි උපන් සද්ධාව තුලී තරම් දුර පීඩාවකින් තොරව ආවා. අවසානයේ හිත අනාථ මරණයකටපත් වෙන බව දන්න භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර ශාලාවට වඩිනවා. රැ. නමුත් පුදුමි පින්නතුනි මේ ගැන හිතන්න. තිරුවන් කෙරේ මෙච්චර සද්ධාවෙන් ඉන්න පුක්කුසාති බුදුහාමුදුරුව අඳුනන්නේ නැහැ. දැන් මම ඔබෙන් අහන්නේ කවද්ද අපි බුදුන් දකින්නේ කියලා. පුක්කුසාති තිරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් ඉනවා. තාපසේක් වගේ කුම්භකාර ශාලාවේ වාඩි වෙල පැත්තක වැඩි ඉන්න බුදුහාමුදුරුව අඳුර ගන්න බැරුව යනවා. එතකොට මේ ගැන හිතන්න. පුක්කුසාති රජුරෝ කුම්භකාර ශාලාවේ දුටු අපේ හැබෑ බුදුන් දකින්න මහන්සි වෙන්න ජීවිතේ. අර ආරෝපණය කරපු මහා පුදුම බුදුන් නිමි අපේ බුදුන් දකින්න පුරුදු වෙන්න. භාග්‍යවතුන් වහන්සේ අහන පුක්කුසාතිගෙන් මධ්‍යම රාත්‍රියේ මම ඔබට බණ ටිකක් කියන්නද කියලා. පුක්කුසාති හිතනවා මම යොදුන් 192ක් පයින් ආවා. කොච්චර අය මට හම්බුණාද? කවුරුවත් මට බණක් කියන්නද කියලා ඇහුවේ නෑ. මේ අහනෝ බණ ටිකක් කියන්නද කියලා. නිකන් රෑ ඉන්න එකනේ හොඳයි බණ කියන්න කිව්වා. ගැඹුරු දහමක්නි ධාතු විභංග සූත්‍රය. ධාතු පුංජයක් පමණයි මේ ශරීරය කියන එක හැබෑවට පඨවි ආපෝ තේජෝ ආයෝ මහා භූත කොටස් මේ ධාතු කොටස් වෙන් කර කර භාග්‍යවතුන් වහන්සේ සරල දහමක් ඒත්තු ගන්නනෝ පුක්කුසාති. පුක්කුසාති දහම අවබෝධ කරගෙන මදියම් රෑ සෝවාන් සකදාගාමි අනාගාමි ඵලයටපත් වෙනවා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේ තමයි බුදුහාමුදුරුවෝ. අනේ මට අඳුන ගන්න බැරි වුණා. අඳුනන්නේ නැති නිසායි ආවුසෝ කියලා මම ඔබ වහන්සේට කතා කළේ. මට සමාව වෙන්න අනේ බුදුහාමුදුරුවනි. දැන්වත් මාව උපසම්පදා කරගන්න කිව්වා. උපසම්පදා භික්ෂුවකට සිවුරු ඕන. බලන්න අනාගාමී ඵලයට හිත දියුණු කළ මේ උතුමා තමන්ගේ හිතවත් මහරජුරුව ළඟට ගිහින් සිවුරක් ඉල්ලුවේ නෑ. ඊටාම උතුම් දූතාංග රකින්න වෘත රකින්න ගුණවතෙක්. එයා කියනවා මට හිමි අහුල ගන්න දෙයක්. ඉල්ල ගන්න දෙයක් නෙමෙයි. රොඩු ගොඩෙන් රොඩු ගොඩ ඇවිදිනවා.
රෙදි කෑලි ටිකක් එකතු කරගෙන සිවුරක් හදාගන්න. ඒ වෙලාවේ පැටවිකුත් එක්ක ඉන්න එළදෙනක් පැටවට කරදරයක් මෙයාගෙන් වෙයි කියලා කුලප්පු වෙලා ඇවිල්ලා පුක්කුසාති රජුරවන්ට අනින්නේ රොඩු ගොඩක් උඩ. තුවාල වෙලා ලී හලාගෙන පුක්කුසාති රජුරෝ රහත් වෙන්න පෙර සිවුරක් නැති කමින් රොඩු ගොඩක් උඩ පිරිනවන් පානවා. දැසේ පීවිච්ච ගමන් සුද්ධාවාස තලයක ඉපදෙනවා. ඒ දිව්‍ය තලයේ බුදුබණ අහලා මහරහත් ඵලයටපත් වෙනවා. මේක පුදුම දහමක් පින්වත්තුනි. ඒ අසිරිමත් දහමේ රැකවරණේ ලබා ගන්න කියලා. ඒ මග භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වඩන්න මහන්සි වෙන්න. ජීවිතයේ ඕනෑම පීඩාවකදී හුදෙකලා බවකදී තනිකමකදී වෙන පිහිටක් නෙමෙයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බරිත වෙච්ච දෙවිවරුන් සරණ යනවාට වඩා ওই දෙවිවරුන්ට වතාවත් කරන්න බුද්ධ ශ්‍රාවක දෙවිවරු කියලා හිතලා බුදුදහමට අනුගත වෙලා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට මල් පහන් ගිලන් පස බුද්ධ පූජාවන් පවත්වල ශ්‍රාවක පිරිස පන්සිල්ලි පිහිටුල තිරුවන් වන්දනා කරලා පූජනීය වස්තු වන්දනා කළ තිරුවන් සමා කරලා අර බුද්ධ ශ්‍රාවකින් දේශනා කළ යුතු බුදු වදන නිසක බුද්ධ වචනේ දජග්ග සූත්‍රය තුළ පුරාණ මහ පිරිත් කියලා දෙවිවරුන්ට පින් දෙන්න ජීවමාන බලයක් ඔබට ලැබෙනවා. හැම වෙලාවෙම තෙරුවන් ගුණ අරමුණු කරගන්න සද්ධාවෙන් මේ ටික ඔබේ ජීවිතේ වඩන්න පුළුවන් නම් ඔබ මෙලවත් ආරක්ෂා වෙලා බුද්ධෝ චිත්තප්පසාදේන ධම්මෝ සංඝේ චයෝනරු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේගේ ගුණ, සද්ධර්මයේ ගුණ, සංඝරත්නයේ ගුණ වඩන්න පුළුවන් නම් කෙනෙකුට දුග්ගතිනෝ සෝන ගච්ඡති. කල්ප 10000 කෝටි ගණනක් භවයේ ගත වුණත් කවදාවත් දුගතියට වැටෙන්නේ නැහැ. වියදමක් නැතුව සැනසille පින් කරගන්න තියෙන මොහොතක් මේ බුදු ගුණ වඩන්න, දහම් ගුණ වඩන්න, සංඝ ගුණ වඩන්න. මෙලොව බිය තුනී කරගෙන සතර ආපා බියද තුනී කරගෙන සසරින් එතර වෙන්න මේ උතුම් දේශනාව ඔබ හැම දිනාටම පිටුවහලක් වේවා කියලා මේ මොහොතේ සිහිපත් කරමින් භයානක කොරෝනා වසංගතෙන් අපේ මව්බිමත් මුළු ලෝකයත් මිදී සුවපත් වේවා. දායකත්ව ධර්ම දේශනාවෙන් ජනිත කුසල් ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන් ප්‍රධාන බුද්ධ ශ්‍රාවක පින් කැමැති දෙවිවරු මේ කුසල් අනුමෝදන්ව සැපවත් වේවා. මේ පරලෝකෝභී සීල ඥාතීන් කොරෝනා වසංගතයෙන් අපේ රට තුල හා ලෝකයේ පුරා මිය ගිය සීල දෙනාටද මේ කුසල් අයත් වීමෙන් ඕන් සසරින් එතර නිවන් දකිත්වා. තිරුවන් සරණින් ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් ඔබ හැම දිනාටම යහපතක් වේවා. ජාත්‍යාදී දුකින් නිදහස් ලැබෙන උතුම් අමා මහ නිවන් සුව පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. සද්ධර්ම ශ්‍රවණානිසංස බලෙන් හැමතෙම උතුම් නිවන් සෝයම සැලසේවා. අද උතුම් මේ සද්ධර්ම දේශනාවේ සදහැබර ධර්මදායකත්වයේ ලබාගෙන කටයුතු කළා කුරුණෑගල ලෝකාහිට්ටිය ප්‍රියංගනී නිවසේ පදිංචි එන්.එම්. බණ්ඩාර මහත්මයා සහ පින්වත් සුජාතා පොඩිමණිකේ මහත්මිය. මේ මව්පිය තිපලගේ සදහැබර දායකත්වයෙන් මේ උතුම් සද්ධර්ම දේශනාව ලෝකේ පුරා sannivedanaya කළේ. වසර 30කට පෙර අභාවයටපත් එන්.එම්. කිනිමුදියන්සේ පියාණන්ට නැලැල්ල කරගහ ගෙදර පදිංචිව සිට මියගිය එන්.එම්. බණ්ඩාරනායක සොහයුරාට මාවනැල්ල මැදගොඩ පදිංචිව සිට මියගිය ඩිංගිරි අප්පුහාමි පියාණන්ට රම්මැණිකා මෑණියන්ට ජයතිලක සොහයුරාට මේ මියගිය සීලෝම දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් 95 වන වියේ පස්වෙනි කේ.එම්. සෝමාවතී ටිකිටි කුමාරි හාමි මෑණියන්ට ආර්.බී. නාරායන සොහයුරාට සහ පවුලේ සැමට ඉනෝකා ප්‍රියංගනී බණ්ඩාර පින්වත් දියණියට ඉන්ද්‍රජිත් කරුණානායක බෑණනුවන්ට විදුමිනී සුපේක්ෂලා සහ නිපුණී චාතුර්යා මිනිබිරියන්ට සහ නිපුණ විරාජ් බණ්ඩාර මුණුපුරාට අනුසා බණ්ඩාරනායක ඥාති දියණියට සහ පී.බී. හේරත් පුතණුවන්ට
රුවන්ගිරි කන්ද ඓතිහාසික වලගම්බා රාජ මහා විහාරාධිපති පූජනීය වැවතැන්නේ සීවලී ස්වාමින් වහන්සේ ඇතුළු රුවන්ගිරි කන්ද ආරණ්‍ය සේනාසනී පින්වත් පූජනීය බුද්ධ දත්ත ස්වාමින් වහන්සේ ඇතුළු යෝගාවචර මහා සංඝරුවනට විශේෂයෙන් බෞද්ධ සදහම් නාලිකාව නිර්මාණය කොට මුළු මහත් ලෝකයටම මේ සද්ධර්මී සංනිවේදනය කරමින් මෑත ඉතිහාසය කළ උතුම සදහම් පූජාව නිමවා අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝ රත්නයට පින් දෙන අතර විශේෂයෙන් දේශකයන් වහන්සේ ඇතුළු ධම් සභා මණ්ඩපයට සහභාගී වූ හැම දෙනාට තෙරුවන් සරණින් දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලෝකාහිට්ටිය ප්‍රියංගනී නිවසේ පදිංචි පින්වත් එන්.එම්. බණ්ඩාර මහත්මයා සහ පින්වත් සුජාතා පොඩිමණිකේ මහත්මියගේ සදහැබර දායකත්වයෙන් මේ සද්ධර්ම දේශනාව පැවැත්වුවේ. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලැබේවා. සාදු සාදු සාදු. සදහවත්නි දේශනා පවත්වා වදාළ පූජනීය ගල්හැපිටියේ ප්‍රේමරතන පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. අතුගල් වෙහෙර බෞද්ධ රූපවාහිනී ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පටිගත කළ මෙම දේශනාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.